අපි බැසිල් රාජපක්ෂ මහතා ගැන කතා කළේ. හරි ආසයි බැසිල් රාජපක්ෂ මහතා ගැන කතා කරන්න නේද? ජනතාව බලාගෙන ජනතාව මේක ජනතාවගේ ජනතාව කවුද මේක කළේ? ඔබතුමා මේකේ කවුද කළේ කියන එක දන්නවා. බටහිර කණ්ඩායම අපිව පාවිච්චි කරනවා. අපි දන්නේ කණ්ඩායම නියෝජනය කරන මේ ලංකාවේ ඉන්න දේශපාලනඥයෝ කවුද? ඉතින් අපේ ජනාධිපතිතුමත් ඇමරිකාවේ හිටපු කෙනෙක් කාලයක් තිස්සේ බැසිල් රාජපක්ෂ මහතාත් ඇමරිකානු පුරවැසියෙක්. ඒ ජනාධිපතිවරයාත් බැසිල් රාජපක්ෂ මහතාත් හිතාමතාම ශ්‍රී ලංකාවත් එක්ක මේ රුසියාව තරහ කරන වැඩපිළිවෙලකද ඉන්නේ. ඔක්කොම කරන්නේ රාජපක්ෂ මහත්තයානේ. අද එහෙම කියන්න අමාරුයි. අද ඔහුට දඬුවම් දීලා එහෙම නැත්නම් ඔහුව ඒ ඇමති මණ්ඩලයෙන් අයින් කරලා ඔහුව පැත්තකට කරලානේ තියෙන්නේ ජනාධිපතිවරයා. මේ තියෙන උද්ඝෝෂණ රැල්ලත් එක්ක පොඩ්ඩක් ෂේප් කරලානේ තියෙන්නේ. දැන් මේ උද්ඝෝෂණ රැල්ල පහළ ගියාට පස්සේ නෑ බැසිල් රාජපක්ෂ මහතා ගැන මම සෑහෙන අධ්‍යයනය කරලා තියෙනවා. ඔහු කරන දේ ඉතා දක්ෂව කරන පුද්ගලයෙක්. ඒක ණය ගන්න වැඩියෙන්ම දක්ෂයා බැසිල් රාජපක්ෂ. ණය ගන්න වැඩියෙන් දක්ෂය කියන එක නෙමෙයි පුතා මෙතන වෙන්න ඕන. අද මේ දේශපාලනයේ කිසිම බලයක් නැති ජනතාව ඡන්දය ලබා දීලා නැති ජනතාවගේ හිත දිනා ගන්න බැරි පිරිසක් මේ තවමත් බයයි බැසිල් රාජපක්ෂ කියන චරිතයට. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට නෝ කියන්නේ ජනතා බලයක් නැහැ කියලා කියන්නේ. ඉදිරියට ඊටාම ඉක්මනින් ඡන්දයකට යන්න බලාපොරොත්තු වෙනවා. අපි ආණ්ඩුවෙන් අයින් කරලානේ තියෙන්නේ දැන්. නමුත් අපි පොහොට්ටුවේ. මාධ්‍යයෙන් බැසිල් රාජපක්ෂට හෝ මහින්ද රාජපක්ෂට මඩ ගැහුවා කියලා ජනතාවගේ බඩ පිරෙන්නේ නැහැ. නමුත් මම කැට තියලා තියෙනවා දැන් ඡන්දයක් තිබ්බත් පොහොට්ටුව තමයි බහුතරය ලබා ගන්නා පක්ෂය වෙන්නේ. අවශ්‍ය 112 අනිවාර්යෙන් අපි ගන්නවා. තනි පක්ෂයක් විදියට? අනිවාර්යෙන්. හැබැයි බැසිල් රාජපක්ෂ මැතිතුමා රට අතහැරලා දා නොගියොත් මේ ජනතාව මතක තියාගෙන ඉඳී. ජනතාව මතක තියාගෙන විතරක් නෙමෙයි ලියාගෙනත් ඉන්න කියන්න. ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් විදියට පත් කරන එකට මගේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. ගෝටයියව. ඒක නිසා තමයි අද ගෝල් ෆේස් වලට සෙනග නැත්තේ. මේ ජනතාව හිම්බත් වෙලානේ ඉන්නේ. දැන් ඊවටවත් එන්න ජනතාවට එන්න විදියක් නැහැ. තෙල් පෝලිං වල ඉන්නේ. ඔබතුමාලා ඒවට විසඳුමක් නැහැ. අගමික නායකයෝ ජනතාව දැන් අපි වෙත එන්නේ. ආයිබෝවන් ඔබ දිවයින ඔන්ලයින් සමග අද අපි කතා කරන්නේ විශේෂ පුද්ගලයෙකු සමග. ඔහු වර්තමාන ජනාධිපතිවරයාගේ ඥාති සොහොයුරෙක්. එක පැත්තකින් අනෙක් පැත්තෙන් රුසියාවේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හිටපු තානාපතිවරයා උදයංග වීරතුංග මහතා. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන්. ඔබතුමා වෙනදා මාධ්‍යයට ආවේ නැහැ. මේ වගේ සමාජයට වැඩි පෙනී හිටියේ නැහැ. දැන් එළියට එන්න පටන් අරගෙන ඉතින් මොකද්ද මේ විශේෂත්වය? මෙහෙමයි 2015 පස්සේ 19 වෙනකන් සමාජයේ කතිකාවට ලක් වෙච්ච චරිතයක් වෙලා තිබුණා නොඑක් චෝදනා මත. ඊට පස්සේ 2020 මම ලංකාවට පැමිණිලා හැංගිලා හිටියා. හැංගිලා වගේ තමයි සමහර තැන්වලදී. නමුත් අපි හිතුවොතින් ජාත්‍යන්තරයේ පොලිසියට, ඒ කියන්නේ ඉන්ටර්පෝල් පොලිසියට, එහෙම නැත්නම් ඒ රටවල් වල පොලිසියට මම හැංගිලා හිටියේ නෑ. ඒගොල්ලන්ට නීත්‍යානුකූලව මම කොහෙද ඉන්නේ කියන එක හැමදාම දීලා තිබුණා. මගේ ඇඩ්‍රස් එක කොහෙද, මම ඉන්නේ කොහෙද කියන එක. ඒ වගේම ලංකාවේ මතයක් හැදුවට මගේ ලියාපදිංචි ලිපිනය එහෙම නැත්නම් මං ජීවත් වෙච්ච තැන යුක්‍රේනයේ ඒක 2004 හරි 2002 ඉඳන් වෙනස් වෙලා නැහැ. ඒ වගේම ලංකාවේ අවම වශයෙන් දුරකථන අංකය මගේ ලංකාවේ 2005 මම ගත්තේ. ඔබතුමාට ඒකවත් වෙනස් කරන්නේ දැන් අද ලොකුම කතිකාවට තියෙන ditthපුරවැසි භාවය ගැන තමයි. නමුත් මම ditthපුරවැසියෙක් නෙමෙයි. මට ඒක අවශ්‍යත් නැහැ. මම යුක්‍රේනයේ මට ස්ථීර පදිංචි සහතිකයක් තියෙනවා. ඒ කියන්නේ ditthපුරවැසි භාවයක් තියෙනවා නම් ඒ පුරවැසි භාවයත් සමග ඒ රටේ ගමන් පුරවැසි භාවය හම්බ වෙනවා. නමුත් ස්ථීර පදිංචි සහතිකයත් ඒ වගේම තමයි පුරවැසි භාවය නෑ. ඒ රටේ ජීවත් වෙන්න පුළුවන් ජීවිතාන්තය දක්වා මගේ පවුලේ අයටද ඒ ඔක්කොටම. නමුත් මම බලාපොරොත්තුවක් නැහැ පුරවැසි භාවයක් වෙන රටක් ගන්න. මොකද සමහර වෙලාවට මම ලෝකේ රටවල් 49කට දැනට ගිහිල්ලා තියෙනවා. ඒතකොට තව ලෝකේ රටකට සංචාරය කරන්න අවශ්‍ය නම් වීසා එකක් ගන්න මට එච්චර අමාරු වෙනක් නැහැ කියලා මම හිතනවා. මේ ප්‍රශ්න මම අහන්නේ අපේ ප්‍රේක්ෂක ජනතාවගේ දැන ගැනීම උදෙසා. මේ යම් රටක් නියෝජනය කරමින් තානාපති සේවයට යනව නම් වෙන රටකට යනව නම් මොනවද සපුරන්න ඕන සුදුසුකම්?
ඔව් සුදුසුකම් වල දැන් ඔබගේ ඉස්සරේල ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නම්. කවුරු හෝ ද්විත්ව පුරවැසිභාවයේ තියෙනවා නම් තානාපතිවරයෙක් විදියට ඒ රටට කොහොමවත් යන්න බෑ. ඒතකොට මතය තිබුණේ මම ද්විත්ව පුරවැසිභාවය කියන්නේ මට පුරවැසිභාවය තියෙනවා යුක්‍රේන රාජ්‍යය කියලා. එහෙමනම් මට යුක්‍රේන රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති විදියට කිසිම හේතුවක් නිසා යන්න බෑ. සංචාරක ශාස්ත්‍රය බැලුවොත් 100ට 2500කට වැඩි ප්‍රතිශතයකින් මම වැඩි කරලා තියෙනවා. 100ට 2500කට වැඩි ප්‍රතිශතයකින්. ඒ කියන්නේ මම සේවය ආරම්භ කරනකොට මුළු එකතුව සෝවියට් දේශීය පරණ රටවල් වල 4500කට වැඩි අඩු ප්‍රමාණයක් තමයි අවුරුද්දකට පැමිණලා තියෙන්නේ. අපි හිතුවොත් යුක්‍රේන රාජ්‍යයේ 450කට වැඩි අඩු ප්‍රමාණයක් අවුරුද්දකට ඇවිල්ලා තියෙනවා. ඒකට ඒක මට ගෙනියන්න පුළුවන් වුණා 85000ට එනකම්. ඍජු ගුවන් ගමන් 3ක් සතියකට දාන්න පුළුවන් වුණා. එයා සිලෝන් ඉඳන් 1957 ඉඳන් කවදාකවත් ලංකාවේ ගුවන් යානයක් ඒ කියන්නේ ගුවන් එයා සිලෝන් ශ්‍රී ලංකන් එයාලයින් එයා ලංකා ඒ කිසි එකක් මොස්කව් වලට ගිහිල්ලා තිබුණේ නැහැ. 2011 මට පුළුවන් වුණා ඒ ගුවන් ගමන් ආරම්භ කරන්න. ඒ වගේම 1960 අත්සන් කරපු ද්විපාර්ශ්වික ගිවිසුමක් තමයි එයා සර්වේ ඇග්‍රීමන්ට් එක කියන්නේ. ඒක ඉතාම අවශ්‍යයි. සෝවියට් දේශේ කඩා වැටුණාට පස්සේ ඒ ගිවිසුම් ඔක්කොම අවලංගු වුණා. ගිවිසුම් 3ක් ඉතුරු කරගත්තා. ඒ ගිවිසුමුනුත් එකක් අස්සන් නොකර තිබුණා 2011 තමයි මම අස්සන් කරේ. ඒ නිසා ඒ ගොඩාක් සේවය කරා කියන එක අද ඒ රටේ අය පිළිගන්නවා සමහරවල් මාධ්‍ය මාව විවේචනය කරාට. දැන් ඔබතුමාම කියන විදිහට ඔබතුමා අති විශාල සේවාවක් කරලා තිබෙනවා සංචාරක ක්ෂේත්‍රය 2500 කින්නේ 2500න් ඉහළ දාන්න කටයුතු කරලා තිබෙනවා. එතකොට දැන් මේ ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක මේ ඒරෝෆ්ලෝට් ගුවන් සේවයට අපි දාපු මේ වැඩෙත් එක්ක දැන් අපිට ඉස්සරහට ඇති වෙන්න පුළුවන් අනතුර මොකද්ද? කවුද මේ අනතුර ඇති කරේ? අපි ඒ ගැන කතා කරන්න ඕන. ඔය ඇත්තටම දැන් අනතුර ඇති වෙලත් ඉවරයි. අනතුරේ ප්‍රතිවිපාක ලැබෙමින් තියෙනවා. අපි දැන් ඒ ප්‍රතිවිපාක අවම කර ගැනීම තමයි ඊළඟ අපේ අධීර වෙලා තියෙන්නේ. අනතුර ඇති කරේ කවුද කියලාත් කතා කළාට කමක් නැහැ නේ. ඔව් ඒක කතා කර යුතුයි. මොකද අර මම කලින් කිව්වා වගේ 2011 අපි රටවල් දෙක අතර කියන්නේ රුසියානු සමූහ ආණ්ඩුවත් එක්ක අත්සන් කරපු ගිවිසුමේට අනුව තමයි ගුවන් ගමන් රාජ්‍යයන් දෙක අතර ඇති වෙන්නේ. එතකොට අපේ 2011 ගුවන් ගමන් ඒ ගිවිසුමේ අඩංගුයි රටවල් දෙකේ ලියාපදිංචි ඕනෑම ගුවන් යානාවක් ආයතනයකට එන්න පුළුවන් රටවල් දෙක අතර. ඉස්රේල තිබුණේ එක ගුවන් යානාවක්. ඒ කියන්නේ එරෆ්ලොට් and එයාසිලෝන් විතරයි. අපි ඒක වෙනස් කරා. ඊළඟට දෙක ගුවන් වාර ගමන් ප්‍රමාණය කීයද කියලා. අපි ඉස්සරෙල 2කට අවසර දීලා 5කට අවසර දීලා 7කට අවසර දීලා අන්ලිමිටඩ් වලට ඕන ප්‍රමාණයකට සතියකට එන්න තිබුණේ. එහෙම තිබිලා ඊට පස්සේ 2000 මේ කොවිඩ් වසංගතයත් එක්ක නීතිමාලා වෙනස් වුණා. එතකොට 2020න් පස්සේ ගුවන් රටවල් දෙක අතර ගුවන් ගමන් ඍජු ගුවන් ගමන් සිදු වුණේ නැහැ. එතකොට 2020 දෙසැම්බර් වල රට අරින් වහලා තියෙන වෙලාවේ ඔබට මතක ඇති මම යුක්‍රේන් වලින් යුක්‍රේන් සංචාරකයෝ අරන් ආවා කොවිඩ් වසංගතයක් තියෙන කාලේ හම්බන්තොට මත්තල ගුවන් තොටුපළට. ඒ වෙලාවේ එරෆ්ලොට් ගුවන් යානාවත් එන්න තිබුණා. නමුත් මේ බලධාරීන් ඒක නතර කරා. එතනින් පස්සේ රුසියාව තීරණය කරා මේ කොවිඩ් ලංකාවෙන් රුසියාවට ගේන්නේ එයිද කියන අවදානම් මත ගුවන් ගමන් සීමා කරන්න. එතකොට ඉස්සරේල යන්න දෙන්නේ නැතුව පස්සේ එකඟ වුණා ශ්‍රී ලංකන් එයාලයින්ට ගමන් වාර දෙකකුත් එරෆ්ලොට් ගමන් වාර දෙකකුත් දෙන්න එකඟ වුණා. අන්න ඒකෙන් පස්සේ 2021 ගමන් ආරම්භ කරන්න පටන් ගත්තා. නොවැම්බර් මාසෙ ඉඳන් එරෆ්ලොට් ගුවන් යානාව සතියකට ගුවන් යානා දෙකක් ආවා. එතකොට ඒ එන්නේ අර ගිවිසුමේ පදනම් කරුණු මත. එතකොට ඒ වගේම 2000 බැඳලා ඉන්නවා පහසුකම් සපයන්න. දෙපැත්තම ඒ ගිවිසුම දෙපැත්තම අත්සන් කරලා දෙපැත්තම අනුගමනය කරන ක්‍රමවේදයක්. ඒ රටේ සිවිල් ඒවියේෂන් මේ රටේ සිවිල් ඒවියේෂන් අනුව තමයි දෙගොල්ලොම එකතු වෙලා ඔයා පහ ගුවන් ගමන් පාර පහකට අවසර දෙනවා නම් මමත් එකට එකඟ වෙනවා නම් ඔයාගේ රටෙන් ගුවන් වාර පහක් යන්න පුළුවන් මගේ රටෙන් ගුවන් වාර පහක් යන්න පුළුවන්. ඒ විදිහට තව ගොඩක් දේවල් වෙලාවල් හැම දෙයක්ම එකඟ වෙන්නේ. ඒ ගිවිසුම බොහොම පැහැදිලි. ඒක මේ අපේ රට විතරක් නෙමෙයි. ඒක ගොඩාක් රටවල් අතර අන්‍යෝන්‍ය තියෙන අනුව ඒ අනුව තමයි මේ ගුවන්
ගමන් සිදු වෙන්නේ. එහෙම නැත්නම් මේ මෑත කාලේ වෙච්ච වගේ උසාවි නියෝගයක් අරගෙන හොඳ ප්ලේන් එකක් ආව මම අතටංගුට ගත්තොත් ඉතින් ඇෆ්‍රිකාවේ හරි කොහේ හරි රටකදී ඉතින් එහෙමනම් මේ ගුවන් ගමන් සිදු වෙන්න බෑ. ඒකින්ද ඉකාෝ එක බොහොම ආරක්ෂා සහිතව ඒ ගිවිසුම් අත්සන් කරලා ඒවයි ලියාපදිංචි කරලා යම්කිසි බැඳීමකින් තමයි මේ ගුවන් ගමන් සිදු වෙන්නේ. එතකොට දැන් රටවල් දෙකක වාණිජ්‍ය ප්‍රශ්නයක් නේ වාණිජ්‍ය ගුවන් ගමන් සම්බන්ධ වෙච්ච ප්‍රශ්නයක්. ඉතින් ඒ වගේ ප්‍රශ්නකදී අපිට එහෙම අතදාන්න හැකියාවක් තියෙනවද මේ අපේ සීමාව ඉක්මවලා? මේ වෙලාවේ මගේ දැනුම අනුව කිසිම පුද්ගලයෙකුට අත්අඩංගුවට ගැනීම හෝ ඒ ගුවන් තොටුපළෙන් ඒ පිටවීම තහනම් කරන්න බෑ. මම දන්න තරමට උසාවියටත් බෑ. එහෙම නියෝගයක් නිකුත් කරන්න බෑ. එහෙම නියෝගයක් නිකුත් කරන්න බැරි අපි ජාත්‍යන්තරයත් එක්ක බැඳී සිටිනවා. ඒ වගේම අපි යම්කිසි ක්‍රියාපටිපාටියක් ජාත්‍යන්තර එක්ක ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ ක්‍රියාත්මක කිරීම ඒ පදනම් මත තමයි පාර්ලිමේන්තුවේ බලය දීලා තියෙන්නේ. එතකොට මේ බලයෙන් පිට ගිහිල්ලා තියෙනවා. නමුත් උසාවිය එහෙම නියෝගයක් නිකුත් කරලා නැහැ. එතන ඒක ලොකුම වැරද්ද. උසාවියේ නියවැරදි. එතකොට මම දකින්නේ ගුවන් තොටුපළට ආපු ගුවන් යානාවක ලීසින් ප්‍රශ්නයක් තියෙනවා වෙන රටවල් දෙකක අතර. එතකොට ඒක වෙන රටවල් දෙකක් අතර ශ්‍රී ලංකාව කිසිම මැදිහත් වීමක් නැහැ ඒක. දෙක ඒ රටවල් දෙකට අතර තියෙන ගැටලුව තියෙන්නේ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ගුවන් යානාවක් නෙමෙයි. එතකොට එතනත් අපිට අයිතියක් නැහැ මැදිහත් වීම. ඊළඟට ශ්‍රී ලංකා රජයට පැමුණුනාම මේ ගුවන් යානාව මුදල් ගෙවීමේ හෝ යම්කිසි ගැටලුවක් ඇති වෙලා නැහැ. අපි හිතමු අපිට තෙල් ගාලා සල්ලි ගෙවලා නැහැ. එහෙම නැත්නම් අපේ පාකින් ලෑන්ඩින් වලට සල්ලි ගෙවලා නැහැ. එහෙම නැත්නම් පයිලට් මධ්‍යසාර පාවිච්චි කරලා හෝ යම්කිසි හේතුවක් නිසා ගැටලුවක්. ඒ වගේ කිසිම ගැටලුවක් මෙතනදී ඇති වෙලා නැහැ. ඊළඟට මේ අවස්ථාව වෙනකොට ගුවන් තොටුපළෙන් ගුවන් යානාව පිට වෙන්න මම දන්න තරමින් පැය භාගයට වගේ විනාඩි 25ක් වගේ කාලයක් ඉතුරුනේ. ඒ විනාඩි 25ක් වගේ කාලයක් ඉතුරු වෙනකොට අපෙන් කෙරෙන්න තියෙන හැම කටයුත්තක්ම කෙරිලා. ඒ කියන්නේ අපි දෙනවා ෂෙඩියුල් ෆ්ලයිට් එකකට මාස 6කට හෝ ඒක කාල පරිච්ඡේදයකට හැම සෙනසුරාදාම හැම ඉරිදාම උදේ මේ ඉඳන් එන්න පුළුවන් කියලා අවසරය අර සිවිල් සේවා DG දෙනවා ඒ රටට. ඒක ඒගොල්ලෝ පිට ගන්නවා ඒක අනුව තමයි එන්නේ. ඒතකොට මේ ෂෙඩියුල් චාටර් ෆ්ලයිට් එක නෙවෙයි මේ ෂෙඩියුල් ෆ්ලයිට් එක. ඒතකොට ෆ්ලයිට් එක නගන්න කලින් ආපහු ෆ්ලයිට් ප්ලෑන් එකක් ගිහින් දෙනවා. එතකොට ඒක හරියටම මෙන්න පරක්කු වුණා ෆ්ලයිට් එක. ඒකින්ද අපි විනාඩි 5ක් පරක්කු වෙනවා. එහෙම නැත්නම් අපි විනාඩි 5ක් කලින් යනවා. ඒ වගේ එකඟතාවයක් ඇති වෙනවා. ඇති වෙලා තමයි මේ පැසෙන්ජර්ස්ලාව ෆ්ලයිට් එක ඇතුළට ගන්න. ෆ්ලයිට් එක ඇතුළට ගන්නකොට අපි අර එන්ජින් එකත් ස්ටාර්ට් කරලා ඒ ඔක්කොමත් කරලා ඉවරයි. එතකොට පිට වෙන්න විතරයි තියෙන්නේ. ඒ වගේ මොහොතක තමයි මේක නතර කරන්නේ. එතකොට මේක නතර කරන මොහොතේ මේ DG සිවිල් ඒවියේෂන් කිසිම හේතුවක් මත නතර කරන්නේ නැහැ. එතකොට ගුවන් තොටුපළේ බලධාරීන් මේ නීතිඥවරු මේ පිස්කල් ඊළඟට ගුවන් තොටුපළට ටෙලිෆෝන් කෝල් එකක් ආවා කියලා කියන මේ යම් හේතු නිසා මේක නතර කරනවා. එතකොට එතන අපි බැලුවොත් ගියා කියලා කියනවනේ පිස්කල්වරයා. ගිහිල්ලා තියෙනවා ඉස්සරෙල්ලා කතා කරලා තියෙනවා. නමුත් ඒ පිස්කල්වරයාට ඒ නැවිගේට් ඉන්න තැනට ටවර් එකේ ඉන්න තැනට යෑමට කවුරු හරි අවසර දෙන්න ඕනේ. ඒ ගුවන් තොටුපළ ප්‍රධානිය තමයි අවසර දෙන්න ඕනේ. එහෙම අවසර දුන්නේ කොහොමද කියන එකත් ගැටලුවක්. දැන් මේ ගුවන් තොටුපළ ප්‍රධානිය අවසර දීලා ගුවන් තොටුපළේ ප්‍රධානිය තමයි ඒ වෙලාවේ නතර කිරීමේ ආරම්භය වෙන්නේ ඔහුගේ යටතේ. මොකද එතනින් පල්ලෙහායේ ඉන්න ඔක්කොම ඒ ක්‍රියාත්මක වෙච්ච අය ඔහුගේ යටතේ සේවය කරන අය. එතකොට ඔහු ඒ වෙලාවේ හිටිය ගුවන් තොටුපළේ එහෙම නැත්නම් ඔහු කොහේ හරි ඉඳගෙන ඒ ගැටලුවට සම්බන්ධ වෙලා තිබුණා කියලා මම දන්නවා. එහෙමනම් ඔහුගෙන් විමසලා තමයි එතනින් එහාට වෙන්නේ. බලධාරියා කවුද කියන එක නෙමෙයි මම කියන්නේ. එතකොට ඒක ඔහුට අදාළ රාජකාරියක් නෙමෙයි. DG නිහඬ සිටීමත් වැරද්දක් කියලා මම දකින්නේ. මොකද ඔහුට කියන්න තිබුණා මේ කිසිම හේතුවක් මත මේ අත්අඩංගුවට ගන්න බෑ මේක වහම යන්න දෙන්න කියලා DGට කියන්න තිබුණා. නමුත් ඔහු කිව්වද කියන එක ගැටලුවක් තියෙනවා. නමුත් ගුවන් තොටුපළ භාරව ඉන්න සභාපතිවරයාගේ ඇතුළු එතනින් පල්ලෙහා කාර්ය මණ්ඩලේ මේක නතර කරා. ඒතකොට නතර කරන්න කිසිම අයිතියක් නැහැ. යම් කිසි විදියකින් නීතිඥවරකින් බලපෑම හෝ යම් අයගේ බලපෑම මත මේක දැනුමක් නැති නිසා මේක නතර කරා. ඉතින් ඒක අද ජාත්‍යන්තර ගැටුමකට ඇවිල්ලා තියෙනවා. ඒතකොට අනිත් පැත්තෙන් අපි කතා කරොත් රුසියාව පැත්තෙන්
රුසියාව පැත්තෙත් අපි දකිනවා යම් වරදක් වෙලා තියෙනවා. යම් වරදක් නෙමෙයි රුසියානු ගුවන් යානා 12ක් අත්අඩංගුවට ගන්නගෙන තියෙනවා කියලා මම දන්නවා මුල් කාලේදී. එතකොට ඒගොල්ලෝ ලෝකෙට ගුවන් ගමන් සම්පූර්ණ තහනම් කරා. නතර කරා. නතර කරලා තමයි අප්‍රේල් 8 වෙනිදා පළමුවට එන්නේ අපේ රටට. අපේ රටට එන්නේ අපි ජාත්‍යන්තරව රාජ්‍යයන් දෙකක් අතර අපි දෙනවා වගකීම් සහතිකයක්. TPN එකක් සහතිකයක් නෙමෙයි වගකීම් සංදේශකින් වගකීම බාර අරගෙන කියනවා ලංකාවට එන්න අපි කිසිම හේතුවකින් අත්අඩංගුවට ගන්න නැහැ කියලා. අන්නේ වගන්තිය මත තමයි අප්‍රේල් 8 වෙනිදා පළවෙනියටම ජාත්‍යන්තරයට ඒ ගුවන් යානා යන්න පටන් අරගත්තම පළවෙනි ගුවන් යානාව එන්නේ රුසියාවේ ඉඳන් ලංකාවට. ඒ කියන්නේ දැන් මේක සලකා බැලුවට පස්සේ අධිකරණයටත් වඩා උඩින් කවුරු හරි දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වෙනව නේද? ඔව් දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වෙන්නේ අභ්‍යන්තරයේ පුද්ගලයන් තමන් ඒ හස්තේ කෑල්ලක්ද නැද්ද කියලා සමහර වෙලාවට නොදැනෙන්න පුළුවන්. අද දේශපාලන වශයෙන් හස්තයක් ක්‍රියාත්මක වෙනවා නම් තියෙන්නේ අපේ රටට නෙමෙයි ජාත්‍යන්තරයට අයිති කඳවුරවල් දෙකක්. රුසියානු කඳවුර රුසියාට විරුද්ධ කඳවුර. ඒක ඇමරිකාව පමණක් නෙමෙයි. මුළු යුරෝපෙමත් ඉන්නවා. බහුතරයක් රාජ්‍යයන් අද. එතකොට කඳවුරු දෙකෙන් ලොකු බලපෑමක් තියෙන රුසියානු විරෝධී කඳවුරෙන් මේ ගුවන් යානා 180 ගාණක් තියෙනවා කියලා මම දන්නවා. ඒ ගුවන් යානා අත්අඩංගුවට ගැනීම කොහෙදී හරි අර සම්පූර්ණ කඳවුරේ ශ්‍රමය වැය කරනවා එහෙම දෙයක් වෙන්න. එතකොට අපි ඒක දකින්නේ නැහැ මේ දූපත් වාසීන් විදියට අපි ඒක දකින්නේ නැහැ. අපි දකින්නේ රාජපක්ෂ විරෝධී හෝ ආණ්ඩු විරෝධී හෝ රතුමල්ලිගේ කණ්ඩායම හෝ කියලා දකින්නේ. නමුත් ඒ පිටින් බලන කෙනාට ඒ කණ්ඩායම ඔක්කොම එකයි. කවුද ඒ කණ්ඩායම රාජකාරී කරන්නේ? එයාට ගෙවීමක් හෝ එයාව මාර්ගයෙන් කරන එක තමයි සාමාන්‍ය ක්‍රමය. ඒතකොට මෙතනදී ක්‍රියාත්මක වෙන්න ගොඩක් ඉඩ තිබුණා. ඒ රුසියානු විරෝධී කණ්ඩායමේ උදව් ලබා ගන්නවා රුසියාවට විරෝධී කණ්ඩායම උදව් ලබා ගන්නවා අපේ රජයේ ආයතනයේ වල අයගෙන් හෝ තව නීතිඥ සංගමයෙන් හෝ තවත් අයගෙන් ලබාගෙන ඔවුන්ට අවශ්‍ය රාජකාරිය කරනවා. එතනදී ඔවුන් බලන්නේ ඒ ආණ්ඩුවද රාජපක්ෂවරුද නැද්ද කියන එක නෙමෙයි. කවුද මේක අපිට කරලා දෙන්නේ? ඔවුන්ට යටතේ මේක සිදු වුණා කියලා හිතන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඇමරිකාව ප්‍රධාන කඳවුරට ඕන වැඩේ කරගත්තා. අවසාන ප්‍රතිඵලය ලබා ගන්න බැරි වුණා. නමුත් එහි යම් රාජකාරියක් විදියට මේ නතර කිරීමක් සිදු වුණා. ලොකු බලපෑමක් වුණානේ. වෙන්න ඕන. මොකද දැන් ඊයේ උසාවියේදී මම දන්නා පරිදි උසාවිය බොහොම පැහැදිලිව කියනවා එහෙම නියෝගයක් දුන්නේ නැහැ කියලා. මොකද මේ නියෝගය දෙන්නේ ඒකයි මම කියන්නේ ගුවන් තොටුපළ බලධාරීන් සම්පූර්ණ වැරද්ද පිළිගන්න ඕන. ඔවුන් තමයි මේක නතර කරේ. අර ලියලා තියෙන ඒ කියන්නේ ඒ ලියලා තියෙන කොලේවත් කියවලා නැති විදියට එතන පේන්නේ. මොකද ඒකේ බොහොම පැහැදිලිව තියෙනවා දෙවෙනි පාර්ශ්වයේ විදියට තියෙන ගුවන් තොටුපළේ ඒ පුද්ගලයාට දීලා තින්නේ දැන ගැනීම සඳහා පමණයි. ඔහුට දීලා නැහැ නියෝගයක් මේක ගුවන් තොටුපළෙන් පිට වෙන්න බෑ කියන එක. ඉතින් එහෙම ලියලා තියෙනවා නම් ඇයි මේක නතර කරේ? එතනනේ ලොකුම ගැටලුව. ඒ කියන්නේ බලපෑම වෙලාද නැද්ද කියන එක ඒ නතර කිරීමීම උසාවි නියෝගයේ වැරදි විදියට අවබෝධ කර ගැනීමීම අඩංගුයි. උසාවිය මෙහෙම පැත්තකින් තිබෙනවා ගුවන් තොටුපළ බලධාරීන් මෙහෙම පැත්තකින් ඉන්නවා. මෙතනින් පණිවිඩය මෙතෙන්ට එනකොට මේ මැද හරියදී ලොකු දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. නේ? ඒකනේ මැද හරියට වෙන්න නෙමෙයි. ඒ ජවනිකාව ආරම්භයේදී මෙහෙම විය යුතුයි කියන එක පිටරට ඒ බලපෑම් කරන කණ්ඩායම ඒ චිත්‍රය ඇඳලා ඉවරයි. ප්ලෑන් කරලා එවපු වැඩක්. අපි ලස්සනට වැඩේ කරා. අසාර්ථකයි වැඩේ. නමුත් යම් කොටසක් සාර්ථකයි. කවුද මේක කළේ? ඔබතුමා මේකේ කවුද කළේ කියන එක දන්නවා? මෙහෙම එතන පුද්ගලයෙක් නෙමෙයි. මම ආපහු අර කිව්වාගේ බටහිර කණ්ඩායම අපිව පාවිච්චි කරනවා. ඒ අපි දන්නේ කණ්ඩායම නියෝජනය කරන මේ ලංකාවේ ඉන්න දේශපාලනඥයෝ කවුද? ඒක අද බලන්න ගියොත් මං හිතන්නේ රුසියාවේ බහුතර රටවල් රුසියාවට විරුද්ධ වගේ
අද බහුතරයක් බලධාරීන් ඇමරිකානුවාදී බටහිරවාදී අදහස් තියෙන හා බටහිරයට උදව් කරනයි කියලා මට නම් දැනෙන්නේ. ඉතින් අපේ ජනාධිපතිතුමත් ඇමරිකාවේ හිටපු කෙනෙක් කාලයක් තිස්සේ බැසිල් රාජපක්ෂ මහතාත් ඇමරිකානු පුරවැසියෙක්. ඉතින් මේ අයත් එක්ක නේද මේ වැඩේ යන්නේ? මෙහෙමනේ. දැන් මම අවුරුදු 35කට කිට්ටු කාලයක් රුසියාව සමග සෝවියට් දේශය සමග යුක්‍රේනය සමග හිටපු කෙනෙක් විදියට බැඳියාවක් තියෙනවා. යම් කෙනෙක් කියනවා නම් මං ඇමරිකානු පැත්තේ වැඩ කරන කෙනෙක් කියලා ඒක බොහොම අඩු සම්භාවිතාවක්. ඒ වගේම අවුරුදු ගාණක් ඇමරිකාවත් එක්ක බැඳී සිටින ඇමරිකාවේ තමන්ගේ පවුල් ජීවත් වෙන තමන්ගේ ගෙවල් දොරවල් තියෙන ඇමරිකාවට නැවත යන්න ඉන්න පුද්ගලයන්ගෙන් රුසියාවට සහයෝගයට වැඩක් වීමේ සම්භාවිතාවත් අඩුයි කියලා මහජනයා තේරුම් ගන්න ඕන නේද? ඒ කියන්නේ දැන් මේ අපේ වර්තමාන ජනාධිපතිවරයාටත් ඇමරිකානු සම්බන්ධයක් තිබෙනවා, බැසිල් රාජපක්ෂ මහතාටත් ඇමරිකානු සම්බන්ධයක් තිබෙනවා. මේ හැමෝටම ඕන ශ්‍රී ලංකාවත් එක්ක රුසියාව තරහ කරවල තවදුරටත් රුසියාවෙන් අපට මොන හරි දේවල් ටිකක් ලැබෙන්න තියෙනවා නේද? ණයක් දෙනවා කියලා කිව්වනේ, මිලියන 500ක් දෙනවා කියලා කිව්වා. පොහොර ගන්න පුළුවන් කියලා කිව්වා. අපි තෙල් දෙන්නම් කියලා කිව්වා රුපියල් වලටත්. දැන් මෙහෙම තත්වයක් තියාගෙන මේ ජනාධිපතිවරයාත් බැසිල් රාජපක්ෂ මහතාත් හිතාමතාම ශ්‍රී ලංකාවත් එක්ක මේ රුසියාව තරහ කරවන වැඩපිළිවෙලක මෙහෙමයි. එතන රුසියාව තරහ කරනවද කියන එක නෙමෙයි, ඇමරිකානුවන් හෝ බටහිරයන්ව අමනාප විය යුතු නෑ කියන පදනමේ ඔවුන් ඉන්නව වෙන්න පුළුවන්. නමුත් අද බැසිල් රාජපක්ෂ ගැන කතා කරොත් බැසිල් රාජපක්ෂ අද රජයේ ප්‍රධානියෙක් නෙමෙයිනේ. ඔක්කොම කරන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයානේ. අද එහෙම කියන්න අමාරුයි. අද ඔහුට දඬුවම් දීලා එහෙම නැත්නම් ඔහුව ඒ ඇමති මණ්ඩලයෙන් අයින් කරලා ඔහුව පැත්තකට කරලානේ තියෙන්නේ ජනාධිපතිවරයා. මේ තියෙන උද්ඝෝෂණ රැල්ලත් එක්ක පොඩ්ඩක් ෂේප් කරලානේ තියෙන්නේ. දැන් මේ උද්ඝෝෂණ රැල්ල පහළ ගියාට පස්සේ නැවත තින් බැසිල් රාජපක්ෂ මහතා ඔක ඇතුළට එනවනේ. නෑ, බැසිල් රාජපක්ෂ මහතා ගැන මම සෑහෙන අධ්‍යයනය කරලා තියෙනවා. ඔහු කරන දේ ඉතා දක්ෂව කරන පුද්ගලයෙක්. දේශපාලන වශයෙන්ුත් ආර්ථික ගැටලුව ඔහු පමණක් නෙමෙයි සම්පූර්ණම අපේ රජයේ කාලේ ඔහු වැඩවලට එහෙමද කියන්නේ? ඉතා දක්ෂයි. ඒ කියන්නේ ඒක ප්‍රතිඵලය හොඳද නරකද කියලා නෑ, වැඩවලට දක්ෂයි. මම ඔහුගේ දක්ෂතාවයන් ගැන කතා කරන්නේ දේශපාලන හා මේ රජයට අවශ්‍ය දේවල් පමණයි. අනිත් දේවල් නෙමෙයි. අනිත් දේවල් ගැන මම අධ්‍යයනය කරන්නේ නෑ. රජයට අවශ්‍ය දේ කරත් ඒකෙන් මොන ප්‍රතිවිපාකද හරි අපි එහෙම කතා කරොත් මෑත කාලේ දැන් රජය අගමැතිවරයාව මාරු කරලා දැන් හෙට අනිද්දා මාසයක් කිට්ටු වෙනවා. ඔබ දන්නවද මේ මාසේ අන්තිම වෙනකන් මේ රටේ ඉන්ධන විසඳුම ලබා දීලා තින්නේ දැනට බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය විදියට එදා ලබාගත්ත ඒ ගිවිසුම් වලින් පමණයි. ඒකට අද වෙනකන් මේ ඔව් අපිට ළඟම රට විදියට අපිට යම්කිසි ගිවිසුම් මාලාවකට ඇතුල් වෙන්න යෝජනා කරපු රටක් විදියට අපිට එහෙම ඇමරිකාවත් ඒ වගේ යෝජනාවක් කරන්න තිබුණානේ. එහෙම එකක් වෙලා නැහනේ. ඒකට මේ මාසේ ඇතුළත ඩොලර් මිලියන් 1.5කද 4.5කද ආධාර වගේක් හම්බුණා ජපානයෙන්. ඒ ඇරෙන්න මම දැකලා නැහැ අලුත් ණය වැඩපිළිවෙලක්. මොකද අපිට ණය ගැනීම හරිද වැරදිද කියන එක නෙමෙයි. ඒක කරෙත් අගමැතිවරයා මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ ඉල්ලීම මත. ඒකත් තවදුරටත් ගෙනියන්න ඕන. ඒකත් බැසිල් රාජපක්ෂ අයින්වීම හා නව මුදල් ඇමතිවරයා తాවකාලිකව සිටිනලා ආපහු අලුත් මුදල් ඇමතිවරයෙක් නැතුව ඉඳලා මේ කාලයක් වෙනකන් මේ මාසයකට වැඩි කාලයේදී මුදල් අමාත්‍යාංශය අක්‍රිය වෙලා තියෙන්නේ සෑහෙන දුරට. මම කියන්නේ අක්‍රිය කියලා. ඒ නිසා ඒ වැඩත් නතර වෙලා. නැත්තම් ඒ ගිවිසුමේ අත්සන් කරන්න දැන් කාලේ හොඳටම ඇති. නමුත් ඒක ගත්තෙත් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා. එතකොට ඒ මුදල් ඇමතිවරයෙක් එකතු වෙලා ජනාධිපතිවරයාගේ අවසර ඇතුව තමයි රුසියාවට ඒ යෝජනාවනේ අපි ඉල්ලීම කරලා ඒ ඉල්ලීමට එකඟ වෙලා ඒවයි ටෙක්නිකල් ඩීටේල්ස් යන්න තියෙන අවස්ථාවේ තමයි ඒක නතර වුණේ. මොකද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමයි 1957න් පස්සේ පළමුවෙනි වතාවට ණය ගිවිසුමකට අත්සන් කරේ. කියන්නේ රුසියාවෙන් ණයක් ලබාගත්තේ එතුමාගේ රජයේ කාලේ මම තානාපති විදියට. අර උත්තරේට හරි. අපි බැසිල් රාජපක්ෂ මහතා ගැන කතා කළේ.
හරි ආසයි බැසිල් රාජපක්ෂ මහත්මයා ගැන කතා කරන්න නේද? ජනතාව බලාගෙන ජනතාව මේක ජනතාවගේ ජනතාව යම්කිසි වරදවල් ගොඩක් එතුමාට චෝදනා කරලා මට අද තියෙන චෝදනා වගේම ඒකට එතුමාගේ රාජකාරිය කරන්න දක්ෂ දේශපාලන බුද්ධියක් තියෙන අගමැතිවරයෙක් පත් වෙලා තියෙනවා. ඔහු මුදල් ඇමතිවරයා විදියට දැන් ඒ කටයුතු කරන්න ඕන. ඒකට අද අපිට මාධ්‍ය දැන් ඉන්නේ මුදල් අමාත්‍යවරයා දක්ෂයි. දක්ෂයි කියලා කියන්න පුළුවන් කෙනෙකුට විවේචනය කටින්ම කිව්වම බැංක හොරා කියලාත් කිව්වනේ. ඔව් ඒ වගේ මම දක්ෂයි කියලා කියන්න අර බිලියන් 2.8ක ණය මුදලක් සාර්ථකව සාකච්ඡා කරලා දෙවෙනි පියවර වලට තිබිච්ච එක අද අවලංගු වුණා බැසිල් ඇමතිතුමා ගියපු නිසා. නමුත් ඒ වෙනුවට ආපහු අගමැතිතුමා මේ මාසය ඇතුළත අරන් තින්නේ බිලියන් නෙමෙයි. අතන බිලියන් 2.8ක්. මෙතන තාම අරන් තින්නේ මිලියන් 1.5ක ජපානයේ ආධාර. මොකද අපිට ජපානයේ ඊටාම වැදගත් රටක්. ඒක ණය ගන්න වැඩියෙන්ම දක්ෂය බැසිල් රාජපක්ෂ. ණය ගන්න වැඩියෙන් දක්ෂය කියන එක නෙමෙයි පුතා මෙතන වෙන්න ඕන. අද අපේ රටට ආදායම එන්න ඕන මේ තියෙන ප්‍රශ්න විසඳන්න. එතකොට අපිට අද ආදායම් එන ප්‍රධාන මාර්ග පහෙන් එකක් තමයි සංචාරක ශාස්ත්‍රය. අනිත් එක තමයි ශ්‍රමිකයන් පිටරට ඉඳන් අපිට එවන. තව අනිත් තුනක් තියෙනවා. ඒ තුනත් එන හිටලා තියෙන ඊළඟට එක්ස්පෝර්ට්. ඒතකොට එක්ස්පෝර්ට් අපේ සාර්ථකව සිද්ධ වෙනවා. නමුත් එක්ස්පෝර්ට් කෑල්ලේ තියෙනවා ඉම්පෝර්ට්. ඒ ඉම්පෝර්ට් ප්‍රමාණය 125-30ක් වෙනවා. ඒක ආවම තමයි එක්ස්පෝර්ට් ටික සාර්ථක වෙන්නේ. ඒතකොට අපිට ඒ ඉම්පෝර්ට් කරගන්නත් රටට ධනය මදි වෙලා තියෙනවා. විදේශ විනිමය නැති වෙලා තියෙනවා. ඒතකොට සංචාරක ශාස්ත්‍රයෙන් ගිය අවුරුද්ද 2021 අපිට ගෙන්න ගන්න තිබුණා බිලියන් 4ක්. මිලියන් 2ක් සංචාරකයෝ ගෙනල්ලා බිලියන් 4ක් උපයා ගන්න තිබුණා. නමුත් මේ බලධාරීන්ගේ වැරදි තීන්දුව නිසා ඒකත් අපිට නැති වුණා. කොවිඩ් වසංගතයත් බලපෑව තමයි. ඉතින් මේ වැඩත් එක තවදුරටත් ඒක ජරාපත් වෙනවනේ. ඔව් ඉතින් ඒකේ යම්කිසි පිරිසකට සමහරලාට මේ සංචාරක ශාස්ත්‍රය කඩාකප්පල් කරන්නත් අවශ්‍යතාවයක් තියෙනවා වෙන්නත් පුළුවන් නේද? මේ වගේ දේවල් වෙනකොට. බැසිල් රාජපක්ෂ මහතාට තමයි ඒක තියෙන්නේ. බැසිල් රාජපක්ෂ මහතා තරම් මේ සංචාරක ශාස්ත්‍රයට ආදරේ ඇමතිවරයෙක් මම දැකලා නැහැ. මොකද 2009 මම එදා තානාපති කෙනෙක් විදියට ඔව් කමන්න අපි උත්තරට අපි යමු පස්සේ කවුද කාටද එහෙනම් මේක ඇතුළේ මේ ඌමනාව තියෙන්නේ? ඉතින් අද රටේ ජනාධිපතිවරයා විදියට ඉඳන් ඇමති මණ්ඩලයක් ඉන්නවා සංචාරක ඇමතිවරයෙක් ඉන්නවා අලුතෙන් පැමිණලා ඊටාම දක්ෂ ඒ වගේම මුදල් ඇමතිවරයෙක් ඉන්නවා ඉතා දේශපාලන බුද්ධිය තියෙන. එතකොට අපිට තව අමාත්‍යවරු ඉන්නවා. ඇයි මේ බැසිල් රාජපක්ෂ මහත්තයා? මොකද අර බැසිල් රාජපක්ෂ පොහොට්ටුව කියන ඒ පක්ෂය හදලා ඒ 2015 අපිට නැති වෙච්ච බලය ඒ ගෙනාපු චරිතයට අද මේ දේශපාලනයේ කිසිම බලයක් නැති ජනතාව ඡන්දය ලබා දීලා නැති ජනතාවගේ හිත දිනා ගන්න බැරි පිරිසක් මේ තවමත් බයයි බැසිල් රාජපක්ෂ කියන චරිතයට. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට නෝ කියන්නේ ජනතා බලයක් නැහැ කියලා කියන්නේ. රනිල් වික්‍රමසිංහට ජනතා බලයක් නැති හින්දානේ පාර්ලිමේන්තුවේ එකම එකක් තියෙන්නේ. නමුත් ඔහුගේ දේශපාලන බුද්ධිය ගැන මම අව탁සීරු කරන්නේ නැහැ. නෑ ඔබතුමාගේ චෝදනාව තිබුණේ අතනනේ ජනතා බලයක් නැති කට්ටියට තමයි මේ විපර්යාසය කරන්න ඕනේ. ඉතින් අද අමාත්‍ය මණ්ඩලයේ ඉන්න ඇමතිවරුන්ගේ ජනතාවට ඔහුම් බලයක් දුන්නද කියලා බලන්න පුළුවන්නේ. එක්කෝ කිසිම ඡන්දයක් නැතුව එහෙම නැත්නම් ජාතික ලයිස්තුවෙන් ඇවිල්ලා එහෙම නැත්නම් මේ ආසනයක් විතරක් තිබිලා එහෙම නැත්නම් තාත්තයි පුතයි විතරක් ඉන්න පක්ෂවල අයනේ මේ කැබිනට් මණ්ඩලෙ ඉන්නේ. එතකොට එහෙමද පක්ෂයක් විදියට 3-2ක් ලබාගත්ත පක්ෂයක් තියෙනවා. ඒකේ ඉන්නවා ඒ ප්‍රබල දේශපාලඥයින්. අපි පාර්ලිමේන්තුවට දේශපාලඥයන් නෙමෙයි නම් යවන්න ඕන ප්‍රොෆෙෂනල්ස් නම් යවන්න ඕන. අන්න ඒ මතේ නම් එහෙනම් 250 මේ විදියට උනා නම් ඒක වෙන කතාවක්. 225. ඉතින් අද ඒක වෙලා නැහැනේ. ඔබතුමාට දුකක් තියෙනවා වගේ පේනවා මේ පොහොට්ටුව කඩා වැටීම සම්බන්ධව හිත ඇතුලේ. දුකක් තියෙනවා. නමුත් පොහොට්ටුව කඩා වැටීමක් සිදු වෙලා නැහැ. මේ පොහොට්ටුවේ කිසි බලයක් නැති නව කට්ටිය මේ එක එක්කෙනා බාගන්න මේකක් එක එක්කෙනාගේ පස්සේ යන එකක් විතරයි මම දකින්නේ. පොහොට්ටුව ඇතුලේම කට්ටිය. පොහොට්ටුව ඇතුලේ හෝ පිටින් ඒ අලුතෙන් පොහොට්ටුවට ආපු ඡන්ද බලය අඩු අය යම් යම්
තනතුරු ඔබ්බේ ගිහිල්ලා මේ පක්ෂයේ සමතුලිතතාවය නැති කරලා තියෙනවා. නමුත් ඒක తాවකාලිකයි කියලා මං හිතන්නේ. නම් වශයෙන් කියන්න බෑ කවුද කියලා. නම් වශයෙන් කියන්න ඕනේ නැහැ. අපි ඉදිරියට ඊටාම ඉක්මනින් ඡන්දයකට යන්න බලාපොරොත්තු වෙනවා. අන්න එතකොට ওই පොහොට්ටුවේ ඔය යන දුවන අය ආපහු දුවගෙන එනවා නෙළුම් මාවතට. ජනාධිපතිවරයා කිව්වද අපි ඡන්දයකට යන් කියලා? ජනාධිපතිවරයා කිව්වේ නැහැ. නමුත් හිටපු අගමැතිවරයාත් කියනවා. නමුත් ජනතාවගේ ඉල්ලීම වෙන්න පුළුවන්. නමුත් අපි ඒකට විරුද්ධ නැහැ. මොනවා හරි දන්නවද ඔබතුමා ඒකනේ කිව්වේ අපි ඡන්දයකට යන්න සූදානම්ින් ඉන්නේ කියලා? ඔව් අපි සූදානම්. ඡන්දයකට යනවා. අපි සූදානම්. ඡන්දයට යනවා. ඡන්දයකට යා යුතුයි ඉතාම මෑත කාලේ. ආණ්ඩුව පැත්තෙන් ආරංචියක් ආව නේද ඔබතුමාට? අපි තාම නෑ මං අද ආණ්ඩුවේ නෙමෙයිනේ. අපි ආණ්ඩුවෙන් අයින් කරලානේ තියෙන්නේ දැන්. නමුත් අපි පොහොට්ටුවේ. එතකොට අපි ජනතාව ඉල්ලනව නම් නව නායකයෝ ජනතාවට බෑ මේ 225න් තෝරන්න. එහෙමනම් ජනතාව ලබා දෙන්න අලුත් අය කවුද කියලා. ඔබතුමා ඔය කියන විදිහට පොහොට්ටුවේ ඇත්ත අයිතිකාරයෝ සූදානම් මැතිවරණයකට යන්න. එහෙමද? අපි දේශපාලන පක්ෂයක් විදියට ඇත්තටම මේ කොවිඩ් වසංගතයේ තිබුණ නැත්නම් ඒ දේශපාලන ඡන්දයකට යෑම ඉතා අත්‍යවශ්‍යයි. විශේෂයෙන් අපේ නායකයන්ගේ මතයක් තියෙනවා ඡන්ද පහු දැමීම හොඳ නැහැ. සිරිමාව බණ්ඩාරනායක මැතිණියට ඒ බලය නැති වෙන්න ආසන 11කට පත් වෙන්නත් එක හේතුවක් ඡන්ද කල් දැමීම. ඉතින් ඒ නිසා ඒ මතයේ ඉන්න අපේ නායකයන් කියන්නේ නැහැ ඡන්ද කල් දාන්න එපා. ඒතකොට මේ සල්ලි නෑ කියනනේ ඡන්ද වලට යන්න. අද තෙල් නැවකට ගෙවන මුදල් එහෙම නැත්නම් අනිත් 5000 ඒවා ගෙවන මුදල් ඒ කියන්නේ වියදම් එක්ක බලනකොට ඡන්දයක් පවත්වීමට අවම වියදමෙන් සිදු කරන්න පුළුවන්. නමුත් ඒ සාමාන්‍ය ක්‍රමයට වියදම් කරන මුදල් නෙමෙයි ගොඩක් දේවල් අඩු කරලා කරන්න පුළුවන්. ඒ වගේ වැඩපිළිවෙලක් ජනතාව ඉල්ලනවා නව නායකයෝ එහෙමනම් මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දකින් තෝරා ගන්න ඕනේ. එහෙම නැත්නම් ගේවල් පුච්චලා ගමේ චණ්ඩියට ගම පාලනය කරන්න දීලා එහෙම ක්‍රමයක් මේ ජනතාවට අවශ්‍ය නැහැ. අද රට වැටලා තියෙන ආර්ථික ප්‍රශ්නවලට රජය විතරක් නෙමෙයි ජනතාවත් වග කියන්න ඕන. ජනතාවත් යම්කිසි කැපකිරීමක් කරන්න ඕන. චීනය එහෙම නැත්නම් ජපානය ඒ ලෝක යුද්ධයෙන් පස්සේ දිනු වෙච්ච ඒවා දිහා පොඩ්ඩක් අපි කල්පනා කරලා ජනතාවත් යම්කිසි පරිත්‍යාගයක් කරලා මේ ආර්ථිකයෙන් ගොඩ නගින්න ඕන. එහෙම නැත්නම් මාධ්‍යයෙන් බැසිල් රාජපක්ෂට හෝ මහින්ද රාජපක්ෂට මඩ ගැහුවා කියලා ජනතාවගේ බඩ පිරෙන්නේ නැහැ. ඔය කියන කතා 2015 ඉඳන් කිව්වනේ. අනුර කුමාර දිසානායක මැතිතුමා ඒ කියපු කතා ඒවට නඩු දාලා මටත් නඩුවක් තියෙනවනේ. ඒ නඩුව දැම්මේ 2015 පෙබරවාරි මාසෙනේ. ඒතකොට අවුරුදු 7ක් ගිහිල්ලා නීල කස හොරා කියලා නමක්. ඔව් ඒක මම්ම දාගත්ත නමක්නේ. ඒතකොට අවුරුදු 7ක් ගිහිල්ලා අද වෙනකන් නඩුවක් දාගන්න බැරිුණානේ අනුර කුමාර මහත්තයට. මම මේ සැරේ එයා ආපහු ෆයිල් ගේනකොට මම එයාගෙන් ඇහුවනේ ඇයි ඔයා මගේ ෆයිල් එක දැම්මේ නැත්තේ? ඒක වෙන කෙනෙක් ලව්ව දැම්මේ. දැන් ලැජ්ජයිද? දැන් ඔබතුමාලා කියනවා මැතිවරණයකට අපි සූදානම් කියලා. පක්ෂයක් විදිහට එහෙම නැත්නම් පුද්ගලයෙක් විදිහට මම අහන්නම් ඔබතුමා දේශපාලන අනාවැකි සාමාන්‍යයෙන් කියනවනේ. දැන් මේ වෙලාවේ පොහොට්ටුව ඡන්දයකට ගියොත් එහෙම මොන වගේ ප්‍රතිඵලයක් ඒවිද? මහමැතිවරණයකට මහමැතිවරණයට මේ වෙලාව ගියොත් දැන් ඔක්කොම චෝදනා කරන්නේ පොහොට්ටුව නැති වෙලා කියලානේ. ඒ චෝදනා කරන අයගේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් මම කැට තියලා තියෙනවා දැන් ඡන්දයක් තිබ්බත් පොහොට්ටුව තමයි බහුතරය ලබා ගන්නා පක්ෂය වෙන්නේ. ඒකෙන් මං කියන්නේ අපිට 3-2 නැහැ. අපිට රජයක් පිහිටවන්න බලය අපි ලබා ගන්න එක කැට තියලා කියන්න පුළුවන්. අපි ඒක නිසා කැමති ඡන්දයකට එනවනම් මොකද ඡන්දයකට ආවොත් ඔය අපිව ප්‍රයෝජනෙට අරගෙන පාර්ලිමේන්තුවට ගිය අය ඉබේම විසික් වෙනවා. ඒ කියන්නේ දැන් ඔය විජේදාස රාජපක්ෂ මහත්මයා ඔය වගේ කට්ටියටනේ බුදුම ඔය වහින්වරෝ කියන්නේ. ඒ විතරක් නෙමෙයි නිකන් අර බොහොම අවලස්සන විදියට දොස් කියන කට්ටියක් ඉන්නවනේ. විමල් වීරවංශ ඔය කට්ටියනේ. නෑ විමල් වීරවංශ තනි පුද්ගලයෙක් විදියට එනවා. නමුත් ඔහුගේ පක්ෂයේ ඔහුටත් පොහොට්ටුවේ ආලෝකය ආවනේ. පොහොට්ටුවේ ආලෝකයේ ඉදිරියට නැති වෙයි. නමුත් පක්ෂයක් විදියට ආවම ඔහුගේ ප්‍රමාණය අඩුවීමේ සම්භාවිතාව වැඩි. മന്ത്രി ආසන ප්‍රමාණය. සමහර විට අනුර කුමාරට සහයෝගය දක්වන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ 3-3 වගේ තියාගෙන නිකන් කැරම් බෝඩ් එකේ ඉන්න පුළුවන්. ඒ කියන්නේ විමල් වීරවංශගේ පාර්ශව ජාතික නිදහස් පෙරමුණත් 3%යි
නේ ආසන 3යි 103ක් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. පක්ෂයක් විදිහට වෙනම ඉන්නවා. ආසන 3යි ජනතා විමුක්ති පෙරමුණක සාමාන්‍යයෙන් 105ට අඩුවෙන් ගන්න පක්ෂයක් ගැන අනාවැකි කියන්න අවශ්‍ය නැහැ නේ. එහෙනම් ඔබතුමාගේ පක්ෂය ගැන අපි අනාවැකි කියමුකෝ. දැන් ඒගොල්ලෝ 3ක් ගන්නවා. පොදු ජන පෙරමුණ ආසන කීයක් ගනීවිද? බහුතරය ගන්න සංඛ්‍යාත්මකව අපි කියමු රේන්ජ් එක කියමුකෝ. අපිට අවශ්‍ය 112 අනිවාර්යෙන් අපි ගන්නවා. තනි පක්ෂයක් විදිහට? අනිවාර්යෙන්. හැබැයි බැසිල් රාජපක්ෂ මැතිතුමා රට අතහැරලා දා නොගියොත් පොදු ජන පෙරමුණ 113ක් ගන්නවා. බැසිල් රාජපක්ෂ මහතා සමග හිටියොත් ඔහුගේ මූලිකත්වයෙන් එදා වගේම වැඩ කටයුතු කෙරුණොත් ඒක මට 100% විශ්වාසයි. මේව ජනතාව මතක තියාගෙන ඉඳී. ජනතාව මතක තියාගෙන විතරක් නෙමෙයි ලියාගෙනත් ඉන්න කියන්න. මොකද එදා ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් විදියට පත් කරන එකට මගේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ ගෝඨායව. ගෝඨාය ඉතා දක්ෂ විරුද්ධ වෙන්න අවශ්‍ය තැන්වලදී මගේ අදහස් ප්‍රකාශ කරලා තිබුණාට ඒක මගේ පුංචි කෙනෙක් තීරණ ගන්නකොට ඔබට මම ඒක එහෙමනම් කියන්නම් මෙහෙම. ඇයි මහින්ද රාජපක්ෂ ඒ නායකයා මේ අපේක්ෂකයව නම් කිරීම ගොඩාක් ප්‍රමාද වුණේ. ඔහුටත් ඇතුලේ තිබුණා යම් කිසි මං හිතන්නේ චකිතයක්. නෑ ඔහුට සමහර ප්‍රශ්නවලදී දැනීමක් ලැබෙනවා. මම ඒක ජීවිතේ දකිනවා. මල්ලි ජනාධිපති වුණොත් මට උනත් ගෙදර යන්නේ නෑ මල්ලි ජනාධිපති වුණොත් මට ඉතින් ගෙදර යන එක ගැන අදටත් අගමැතිතුමා කිසිම මේකක් නෑ. නමුත් එතුමාගේ ඒ පරපුර එතුමාගේ සේවය මේ වගේ අවතක්සේරු වීමක් ගැන එතුමාට දැනෙන්නේ නැති. අද රාජපක්ෂ වරුන්ට මේ දෝෂාරෝපණ කරන්න ප්‍රධාන හේතුව ජනාධිපතිතුමාගේ නායකත්වය මේ රට අද මේ වසර දෙකක් ඇතුළත වෙච්ච මේ සම්පූර්ණ අපරාධයට නිසා කියලා මං හිතන්නේ. ඔබතුමා නීතියෙන් වහන් ඉන්න කාලේ වහන් වෙලා ඉන්න කාලේ ඔබ ආරක්ෂා කළේ මහින්ද රාජපක්ෂ මහතා නේද? නෑ මෙහෙම එකක් තියෙනවා. එකක් මම අවුරුදු 35ක් පිටරට ඉන්න කෙනෙක්. මහින්ද රාජපක්ෂ මහින්දයි හිටපු ජනාධිපතිවරයා පිටරටදී මාව ආරක්ෂා කිරීමට සිදු වුණේ නැහැ. මම කොහේ හිටියත් එතුමාට ආමන්ත්‍රණය කිරීමක් අමතක කරෙත් නැහැ. නමුත් ඒ කාලේ යහපාලන රජයක් තිබුණේ. ඔහු හැමතිස්සෙම කනගාටුනා මට ඇති වෙලා තියෙන පීඩන තර්ජන ගැන. ඔහු මගේ ආරක්ෂාව ගැනත් ගොඩාක් වෙලාවට කතා කරා. ඔහු යන ගමන් රාජ්‍යවලට මට එන්න එපා කියලා දොස් කිව්වා. ඒත් මං හැමතැනටම ගියා. ඒ මං ඔහුට තියෙන ආදරය නිසා. නමුත් ඔහු මාව නීතියෙන් ආරක්ෂා කරනවා කියන එක මම පිළිගන්නේ නැහැ. මොකද තායිලන්ඩ් වලදී මං හමු වුණාම එතුමා මට පළවෙනියටම කිව්වේ උදයන්ග යන් ලංකාවට ගිහිල්ලා මේ ප්‍රශ්න වලට මූණ දෙන්න. හිරේ යන්න ඕන නම් ටිකක් ගිහිල්ලා එන්න මමත් හිරේ හිටපු පුද්ගලයෙක්. එහෙමයි එතුමා ආරාධනා කරේ. ඒ හරි දෙයක් මම එදා කරා නම් ඒක මාගෙත් මෙච්චර මට මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ කියලා මම අද හිතනවා. ඒ කියන්නේ පැනලා හිටපු එක වැරදි කියලා නෑ ඒ වෙලාවේ මට පැනලා හිටනේ මම ඒ වෙලාවේ එතුමා හම්බෙන්න ගියේ තනියම. මගේ පවුලේ සමාජිකයන් මං වෙන තැනක තියලා තිබුණේ මට එහෙම යන්න විදියක් නැහැ. ඔවුන්ට අනාරක්ෂිතයි. ඔවුන් අසරණ වෙනවා එහෙම වුණා නම් ඒ කරුණු ගොඩක් මත තමයි මම මේ තීරණය කරේ. නමුත් මම එදා ආවනම් ලංකාවට එහෙමනම් සමාජයට මෙතුමා ජනාධිපති වෙන්නෙත් නැහැ. දැන් බැසිල් රාජපක්ෂ මහතාත් මහින්ද රාජපක්ෂ මහතාත් ගෝඨාභය රාජපක්ෂ මහතාත් අතරින් ගත්තට පස්සේ ඔබතුමා බැසිල් සහ මහින්ද කියන අයව එක පැත්තකට තියලා ගෝඨාභය රාජපක්ෂ මහතාව එක පැත්තකින් තියලා තියෙන වගේ එකක් පේනවා. හරිද මම? 100%ක් හරි. හරි. වැඩියෙන්ම ආදරේ මේ පැත්තරද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැත්තරද අර දෙන්නගේ පැත්තරද? මම කවුද ආපහු දෙන්න කියන්නේ බෑ. ගෝඨාභය රාජපක්ෂ මහතා එක පැත්තක අනිත් දෙන්න අනිත් පැත්තේ. ඒ පැත්තට තමයි 100%ක්ම ආදරේ. ඒ චරිත දෙකෙනුත් මම දකින්නේ මහින්ද රාජපක්ෂ චරිතය තමයි මේ ජනතාව ඉල්ලන චරිතේ. මොකද මේ අනිත් චරිතවලට ජනතාවගේ දුක තේරෙනව අඩුයි. ජනතාවට කරුණාව දක්වන රාජපක්ෂ මහතාට ජනතාවගේ දුක තේරෙනවද? ඔව්. තේරෙනවා. අදට වැඩි ඕනේ අපි මේ ගැටලුව ගැන විතරක් කතා කරමු. ගුවන් යානාව අත්අඩංගුවට ගැනීම විතරක් කතා කරමු. මේ තුන්දෙනාගෙන් උසාවියේ පවා නඩුවාරේ යන අතරවාරේ කතා කරලා මොකද්ද වෙන්නේ මේ ගුවන් යානාව යවන්න පුළුවන් වෙයිද අපිට කරදරයක් නැති වෙයිද ඒ වගේ දේවල්
ඇහුවේ මේ එතුමා තමයි දන්නේ මේ සංචාරක ශාස්ත්‍රයෙන් යම්කිසි ආදායමක් ලැබුවා මේ රුසියානු සංචාරකයා. ඔහුට ඒ දුක දැනෙනවා. මොකද ඔහු ඒ ආදරයක් රටගෙන තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. අදටත් තියෙනවා. ඒ ආදරය නිසා එතුමාව මූලිකත්වයෙන් ආපහු පොහොට්ටුව බලයට එනවා කියන එක මට විශ්වාසයි. එතුමාගේ මූලිකත්වයෙන් නැතුව වෙන ජනාධිපතිවරුන්ගේ මූලිකත්වයෙන් නෙමෙයි. නෑ, ඒ ආදරේ පහුගියේ නම් වෙන්න පෙනුන්නේ නැහැනේ. ඉතින් ගෝල් ෆේස් එකට ගොඩක් පිරිසක් ගෙන්නලා එතුමා මේක ප්‍රචණ්ඩකාරී කරන්න වැඩ කටයුතු කරා. එතුමා ප්‍රචණ්ඩකාරී වැඩ කිසිවක් කරේ නැත. ජනතාව 2015 එතුමා පරදිලා යනකොටත් ජනතාව ගෙදරට ඇවිල්ලා තිබුණා. එතනදිත් මම ඒ දවසෙත් හිටියා 2015 ජනවාරි 8ද 9ද. එතුමා ඡන්ද ප්‍රතිඵල ලැබෙන්න කලින් උතුරේ වැටිච්ච ඡන්ද ප්‍රමාණය දැක්කම තේරුම් අරගෙන එතුමා බලය ඒ කාලේ විපක්ෂ නායක විදියට හිටපු පුද්ගලයාට බාර දීලා එතුමා ජනාධිපති මන්දරයෙන් පිට වෙලා මැදිමුණට ගියා. ඒ නිසා බලයට කෑදරයක් තියෙන පුද්ගලයෙක් නෙවෙයි මහින්ද රාජපක්ෂ චරිතය. ඇයි ඉතින් මෙච්චර ජනතාව කියනකොට යන්නේ නැත්තේ ඇයි එහෙනම්? ජනතාව කියන්නේ අර ගමේ නම මොකද්ද? ගෝල් ෆේස් වල තියෙන. ගෝටාගෝ ගම. ඒක එතකොට ඒ නම කාගේද? ඊට මෙහා දෙන මයිනගෝ ගම. මයිනගෝ ගමත් ඒ පුද්ගලයෝ හදපු ඒ හෙන්චයියෝ ගෙනාපු ගමක්. ජනතාවගේ ඉල්ලපු ගමක් නෙමෙයි. මොකද ජනතාව රාජපක්ෂ ඉල්ලනවද? ඉල්ලනවා. ජනතාව දන්නවා මේ රටේ ව්‍යවස්ථාව අනුව අගමැතිවරයාට තියෙන බලය ඉතා සීමා සහිතයි. මේ ගොඩාක් තීන්දුව తీරන පොහොර ප්‍රශ්න වෙන්න පුළුවන්. ඊවන් දැන් මේ සංචාරක ප්‍රශ්නේ වුණත්. ඒක අගමැතිවරයා නිර්මාණය කරපු ප්‍රශ්න නෙමෙයි. ජනාධිපතිවරයාගේ අදහස් අනුව ක්‍රියාත්මක වෙලා අසාර්ථක වෙච්ච දේවල්. ඒ අසාර්ථකයේ තමයි මේ ගොඩක් දේවල් වලට ප්‍රධාන. මම මේක සූත්‍රය ගත්තොත් එහෙම ඉස්සෙල්ලා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වෙලා හිටියා. එතනින් පස්සේ යහපාලන ආණ්ඩුව ආවා. මහින්ද රාජපක්ෂ මහතා හොඳ නෑ. ඒ වෙනුවට මල්ලි එහෙම නැති වෙයි කියලා මල්ලි ආදේශපාලනිකයි. එයා දේශපාලන හිටපු කෙනෙක් නෙමෙයි. එහෙම ගෙනාවට පස්සේ රට හරියයි කියලා හිතලා ගෝඨාභය රාජපක්ෂ මහතාව ගෙනාවා. දැන් ඔබතුමාලම කියනවා ගෝඨාභය රාජපක්ෂ මහතා හරියන්නේ යා දේශපාලනේ දන්නේ අයිය තමයි හරි කියලා. දැන් කොහොමද මේ ඔබතෝ කෝටේ මිනිස්සු උත්තර හොයන්නේ? එහෙමයි. එක එක ප්‍රශ්න එතනදී ඔබතුමා කියපු පළවෙනි දේ ආපහු කියනවා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඒ දේවල් ගැන වියත්මක ගැන ඒ ගැන මම කිසිම දවසක මගේ කැමැත්ත හෝ ඒ සහයෝගය මම දක්වලා නැහැ. මොකද මමත් පිටරට හිටපු කෙනෙක්. පිටරට අවුරුදු ගාණක් ඉන්න කෙනෙක් ලංකාවට ඇවිල්ලා යම්කිසි සභාපතිතුරයක් හෝ සම්කිසි දෙයක් ලබාගෙන ඔවුන් හැම කෙනාටම වැඩ කරන්න අමාරුයි. එකක් ඔවුන්ට ලැබෙන ආදායම ඒ රටවල ලැබිච්ච ආදායමත් එක්ක බැලුවොතින් සමහරලාවට එතනදී ඔවුන් අකමැති වෙනවා. සමහරලාට ඒ පහසුකම් එක්ක සංසන්දනය කරාම එතනදී මේ ඊටත් වැඩිය ඔවුන් එතනදී දකින විකල්ප එහෙම නැත්නම් ඒ දකින ප්‍රොජෙක්ට් මෙහි ක්‍රියාත්මක කරන්න අමාරුයි. මොකද මේක සම්පූර්ණ වෙන තලයක තියෙන්නේ. අන්න ඒ දේව අවබෝධ කරගන්න නැතුව අද පත් කරපු තානාපතිවරු ඉන්නවා, ඒ සභාපතිවරු ඉන්නවා, ගොඩාක් අසාර්ථක වෙලා තියෙනවා. නමුත් මහින්ද රාජපක්ෂ යුගයේ පත් කරපු අය මේ භූමියේ හිටපු අය. ඔවුන්ගේ එක එක්කෙනාගේ හොඳ වැරදි තියෙනවා. මේ භූමියේ හිටපු අය අද දේශපාලඥයාගේ දැනුම සමහරලාට ඔහුගේ අධ්‍යාපනය ගැන අපි විවේචනය කරාට ඒ දැනුමයි ඒ කැපවීමයි මහාචාර්යවරුන්ට කරන්න බැරි වෙලා තියෙනවා. ඒක අපි අද දැකලා තියෙනවා. නැත්තම් වියත්මග ඔක්කොම මේ සෞභාග්‍ය උදා කරන්න එපායි. අද අවුරුදු දෙකක් සෞභාග්‍යද මේ උදා වෙලා තියෙන්නේ අපිට. නෑනේ. ඒතකොට මේ කළමනාකරණය කරගන්න බැරි ප්‍රශ්න නිසා අද ජනතාව පාරට බැහැලා තියෙනවා. ගෝල් ෆේස් යුගයේ එතන උද්ඝෝෂණය ඇති උනේ ජනතාවගේ අඩුපාඩු වලට උත්තර දුන්නේ නැති නිසා. නමුත් එතන අද දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වෙන එක වෙන දෙයක්. නමුත් ජනතාව අද කුපිත වෙලා ඉන්න නෑ. ගෝල් ෆේස් අරගලය පටන් ගත්තේ ජනතාවගේ උද්ඝෝෂණයක් විදියට. නෑ. එතන ජනතාවගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න බැලුවොත් දේශපාලන මතයක් නැතුව එතෙන්ට ආවේ. පසු කාලීන දේශපාලන නැති වෙන විදියක් නෑනේ. ජනතාවට මොන හරි අගතියක් වෙනවා නම් ඒ අගතිය වෙනවා කියන එකම දේශපාලනිකයිනේ. මෙහෙමයි. මෙතෙන්ට ජනතාව ඔය වගේම වාතාවරණයක් 2004 2014 යුක්‍රේන වල වුණා. 2004 යුක්‍රේන වල මාස 4ක් සීතල කාලේ
මේ විදියටම ජනතාව එකතු වෙලා මීට වැඩි ලොකු පිරිසක් ව්‍යවස්ථාව වෙනස් කරලා ජනතාව ඉල්ලපු දේ දෙනකන් ජනතාව ගියේ නැහැ. එතනත් පක්ෂ ભેදයකින් නෙමෙයි පටන් ගත්තේ. පස්සේ පක්ෂ ભેදයක් ඇති වුණා. මෙතනත් ජනතාව ආවේ ඔවුන්ට තියෙන ප්‍රශ්න නිසා. ඒ ප්‍රශ්නේ හින්දා ජනතාව ආවට ප්‍රශ්නේ ජනතාව ප්‍රශ්නයක් කියලා දැක්කට ඒක දේශපාලනිකයි කියන ජනතාවට අවබෝධයක් නොතිබෙන්න පුළුවන්. හැබැයි ඒක දේශපාලනිකයිනේ. දේශපාලනිකයි කියන ඔබගේ තර්කේ හරි. දේශපාලඥයන් ඒක මේව කරා. නමුත් ඒක නිසා තමයි අද ගෝල් ෆේස් වලට සෙනග නැත්තේ. අද දේශපාලන විදියට. මේ ජනතාව හිම්බත් වෙලානේ ඉන්නේ. දැන් ඊවටවත් එන්න ජනතාවට එන්න විදියක් නැහැ. තෙල් පෝලිං වල ඉන්නේ. ඔබතුමාලා ඒවට විසඳුමක් නැහැ. තෙල් පෝලිමට විසඳුමක් තමයි මම ඉස්සරලා අපි සාකච්ඡා කරා. නමුත් අද සිදු වෙලා තියෙන තත්ත්වය තෙල් නැවට අපි ණය ගන්නත් අමාරුයි. අපි ණය එකතු කරනවා. එහෙම නැත්නම් කාගේ හරි අතහුමාරු කරගන්නවා. ඒ තත්ත්වයෙන් මිදෙන්න අපි රටට ආදායම ගේන්න ඕනේ. ඒක නිසා තමයි මම මෙච්චර සංචාරක ශාස්ත්‍රයේ වෙනුවෙන් වැඩ කරන්නේ. මම කියන්නේ නැහැ ඒක ලොකු ප්‍රමාණයක් කියලා. නමුත් මේ ෆ්ලයිට් එකකින් විතරක් මේ එරොෆ්ලොට් ෆ්ලයිට් එකකින් විතරක් මේ කාල පරිච්ඡේදයේ මේ ඉතාම කුඩා කාල පරිච්ඡේදයකද ඩොලර් මිලියන් 10ක් මේ රටේ ඉතුරු කරලා තියෙනවා. ඒක ලොකු ප්‍රමාණයක් නෙමෙයි. නමුත් මේ මං වගේම හිටපු තානාපතිවරු ඉන්නවා. ගොඩක් සම්බන්ධකම් තියෙන ඇමතිවරු ඉන්නවා. මේ හැමෝම එක රට වගේ උත්සාහ ගත්තා නම් අපිට ඒක කරන්න තිබුණා. නමුත් හැමෝම දකින්නේ විවේචනය කරන්න, එහෙම නැත්නම් කකුලෙන් අදින්න, එහෙම නැත්නම් ඒ ප්‍රොමෝෂන් එකක් කරනකොට ඔහුගේ බිස්නස් එක කියලා චෝදනා කරන්න විතරයි අපේ රට ජනතාව දන්නේ, ඇමති මණ්ඩලය දන්නේ. නමුත් මම හිතනවා අපි වෙනම වැඩ කරලා මේ වෙලාවේ රට ගොඩගත්තේ නැත්තම් හැමදාම විවේචනය කරන්නමක්වත් රූපවාහිනියක් බලන්න බැරි වෙයි අපිට. එච්චර අමාරු තත්යකට එන්න පුළුවන්. අපි ඒකින්ද ජනතාව අද හිතන්න ඕන මේ විවේචනයෙන් බඩ පිරෙන්නේ නැහැ. ඒක රූපවාහිනිය නැති වෙයි කියලාද කියන්නේ? දැන් මේ විදිහට පැය ගණන් ලයිට් කපලා තිනකොට ඉතින් රූපවාහිනිය තිබුණොත් ඉතින් අතගගල් පීද තමයි ඉන්න වෙන්නේ නේ. බලන්න වෙන්නේ නැහැ. ඒකයි. එහෙමනම් අදට අපි මේ සාකච්ඡාව අවසන් කරනවා. විශේෂයෙන්ම අපි කතා කළේ අපේ සංචාරක ක්ෂේත්‍රයට මේ රෝෆ්ලොට් ගුවන් සේවයේ මේ යානාවට වෙච්ච සිද්ධියත් සමග ඇතිවන තත්ත්වය සම්බන්ධයෙන් අපි බලාගෙන ඉමු මොකද්ද මේක අපේ අභ්‍යන්තර දේශපාලනයට කොහොමද බලපාන්නේ, එතනින් පස්සේ ලෝක දේශපාලනයේ බලපෑම නිසා ලංකාවේ ඇති වෙච්ච තත්ත්වයක්ද කියන එක සම්බන්ධව අපි හැමෝම අවධානයෙන් ඉමු. අපි කතා කළේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රුසියාවේ තානාපති සේවයේ කටයුතු කළපු උදයංග වීරතුංග මහතා සමග ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. බොහොම ස්තුතියි. මෙවැනි වීඩියෝ නරඹන්න දිවයින ඔන්ලයින් YouTube channel එක subscribe කරන්න.